අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 265 වෙනි අපි භාවනා වැඩපිළිවෙලේ දේශනා මාලාවේ දෙවෙනි දේශනාව ධර්ම දේශනාවටයි කාලය පැමිණලා තියෙන්නේ අපි සියලු දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමංච භික්ඛවේ පඤ්ඤා බලං ये ධම්මා අකුසලා අකුසල සංඛාතා ये ධම්මා කුසලා කුසල සංඛාතා ये ධම්මා සාවජ්ජා සාවජ්ජ සංඛාතා ये ධම්මා අනවජ්ජා අනවජ්ජ සංඛාතා ये ධම්මා කන්හා කන්න සංඛාතා ये ධම්මා සුඛා සුඛ සංඛාතා ये ධම්මා ආසේවිතබ්බං අසේවිතබ්බ සංඛාතා ये ධම්මා සේවිතබ්බං සේවිතබ්බ සංඛාතා ये ධම්මා නාලමරියා නාලමරිය සංඛාතා ये ධම්මා අලමරියා සංඛාතා තීති ගරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ බල සංඝවස්තු සූත්‍රයේ තියෙන සන්දර්භය අනුව සර්වචන් වහන්සේ මේ ප්‍රඥා බලය විස්තර කරන්න හැටි. ඒ ප්‍රඥාව කියන එක අපි ඊයේ කතා කරපු විදිහට උප්පත්ති ප්‍රඥාව සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ කියනකොට උප්පත්ති ප්‍රඥාව. ඊගාවට චිත්තං පඤ්ඤංච භාවයන් කියනකොට භාවනාමේ ප්‍රඥාව. ආතාපි නිප්පකෝ බිහිකෝ කියනකොට නිප්පක ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවාසික කොටක් තියෙනවා. අපි සමස්තයක් වශයෙන් ප්‍රඥාව කියලා නම් කරනවා. දැන් මෙතන සර්වචන් වහන්සේ අපි අවධානය යොමු කරන්නේ ප්‍රඥා බල. ඉතින් ඒක පංචේන්ද්‍රිය වශයෙන් ප්‍රඥා බල කියනකොට අවිජ්ජායන කම්පතිටි පඤ්ඤා බලං කියලා වෙනම අර්ථකථනයක් දෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මෝඩ වුණයි කියලා කම්පා වෙන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රඥාව. දැන් මෙතන සර්වඥාන්සේ දෙන තවත් විග්‍රහයක් තමයි සර්වඥ විග්‍රහයක් තමයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ අපි ඒකට අත්පොත් තිබ්බා. අපි පළවෙනිම ප්‍රඥාව සම්බන්ධ ලකුණ බුදුහාමරෝ පෙන්නන දේ පෙන්වුවේ අකුසල අකුසල සංඛාතා යේ ධම්මා කුසල කුසල සම්පාතා සංඛාතයි අකුසල කුසල දෙක දන්නවනම් ප්‍රඥාව තියෙනවා. ඒ දෙක කලවම් කරගත්තොත් මෝමූහ කියලා කියනවා. අංජබජල් කියලා කියන්නේ ඔළුව ක්‍රේල් වෙලයි කියලා කියන්නේ ඩිමෙන්ෂියා කියලා කියන්නේ අල්සයිමර් කියලා කියන්නේ එක එක ලෙඩ රෝග තියෙනවා. මේ කුසලයේ අකුසලයේ දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කොහොමඩක්වත් ඉතින් සාමාන්‍ය මිනිසුන්ට තේනවා එයාගේ තිරසනක් එක කිසි වෙනසක් නැහැ කියලා. තිරසනාගේ තියෙන්නේ එච්චර තමයි වෙනස. ඉතින් අපි කොච්චරක් කුසලයේ සහ අකුසලයේ තේරුම් ගත්තද කියලා හිතුවොත් මම හිතනවා මම තමයි හොඳටම තේරුම් ගත්ත එක අනික් කටි තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා මට අනුකයට බණ කියන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන් කියලා ඔන්න මට අත්තක් කරගෙන උඩ නැගලා බණ කියන්න පටන් ගන්නවා. ඔත අහගෙන ඉන්න කෙනාට තේරෙනවා ඒ පැති වලට දක්ෂ වෙන්න පුළුවන්. නමුත් හැම පැත්තෙම දක්ෂකමක් නැහැ. මේ අඩුපාඩුවන් තියෙනවා. ඉතින් කොයි වෙලාවක හරි මම හිතුවොත් මම තමයි කුසල අකුසල දන්නේ අනික කට්ටි දන්නේ නැහැ කියලා ඒක තමයි ප්‍රධානම අකුසලයි. අපි ජීවිතයේ තියෙන ප්‍රධානම අකුසලයේ තමයි මම හරි අනුන් වැරදි කියලා හිතන එක. අසුරු කරන්නවත් ගන්න එපයි කියලා තියෙනවා කවුරක්වත්. කවුරු හරි කියනවනම් මේ මම කියන එක හරි මගේ ගුරුනාංශ කියන හරි මේකමයි යත්ත අනික් සියල්ල බොරුයි කියලා අන්තිම අසත්පුරුෂයා. අසුරු කරන්නවත් ගන්න එපා. අපි දැනගන්න ඕනේ නෑ කාගේ ළඟත් හොඳ නරක දෙකම තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ අකුසලයේ දැනගෙන කුසලයට යන්න. අයියේ ඇතින් අපි දැනට ඇවිල්ලා ඉන්නේ කියලා හිතා ගන්න. කාටවත් ආයේ ඒක කියලා දෙන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ කුසලයෙන් අධි කුසලයේ තේරුම් ගන්න.
අපි අලුත් වචනයක් දාගන්න. අපි දැන් හොඳයි. අපි කරන්නේ වඩා හොඳ වෙන එක. ඒ අතින් නම් අපි අන්තිම දුර්වලයි. හොඳ නරක දෙක තේරීම් පැත්තෙන් නම් අපි පවුලේ සමාජිකයන්ට වැඩිය හොඳයි. සාමාන්‍ය රට වැසියට වැඩිය හොඳයි. සාමාන්‍ය අනිකුත් ආගම් දහන අයට වැඩිය හොඳයි. බුදුහාමුදුරු පෙන්වුව මෙච්චර වඩා හොඳක් තියෙද්දි ඒකට අන්ධ වෙන හැටි. ඒක කරගන්න දන්නේ නැති වෙන හැටි. භවනාමේ වැඩිගෙන යනකොට කොහොමද මේකට තල්ලුවක් දෙන්න හැටි දන්නේ නැති හැටි. භවනා ලැබෙන හැම දියුණුවක්ම වැරද්දක් කියලා හිතාන, පෙරදුණයි කියලා හිතාන, වැරදුණයි කියලා හිතාන, නිකටල්ලේ තියාන අඬන හැටි. ඊයතින් බලනවනේ ගොඩක් දේවල් හැදෙන්න තියෙනවා. ඒ නිසා ප්‍රඥා බලය කියන එකට අපි බුදුහාමුදුරන්ට අපි කියනවා භගවා ජානාති අහන්න ජානාමි. භාග්‍යවතුන් වහන්සේට මේක වැටහෙනවා මට තේරෙන්නේ නැහැ. ඒ ඇතිනේ ඉතින්. අපි ඒකට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝනේ. එතකොට අපිට ලොකු ආරස්සාවක් තියෙනවා අපි කුසල පැත්තෙම තමයි. කොහොමදත් කුසල පැත්තේ ඉන්නේ අපි අධි කුසලයට යනවා. ඉතින් ඒක ඊයේ කරපු සාකච්ඡාවේ ධර්ම දේශනාවේ සාරාංශය. අද අපි යනවා ඒ පෙළ ගැස්ම අනුව ධර්ම પરම්පරාව අනුව බුදුජානකේ සඳහන් කරලා තියෙනවා අනවජ්‍ය සංකාතා සාවජ්‍ය සංකාතා. යම් ධර්ම කොටසක් තියෙනවා මේ ලෝකේ නැත්නම් අපි හැදිච්ච පරිසරයේ අපේ සංස්කෘතියට හැටියට මේව වැරදි සහිත වැඩ. වජ්‍ය සාවජ්‍ය. අනිත්‍යව කියනවා අනවජ්‍ය. වැරද්දක් නැහැ මේ ඉන්න ඕනම ශ්‍රමණ බ්‍රාහ්මණෙක් දන්නවා මේ වැඩේ වැරද්දක් නැහැ කියලා. ඉතින් ඒ විදිහට අපි ඉන්න පරිසරයට මම දැන් මෙතන කියලා ගත්තාම ඒ ඉන්න තැන වැරදි සහිත යමක් කරනවද නැත්නම් වැරදි රහිත යමක් කරනවද කියන එක පැති කීපයක්ම තියෙනවා. සමහරු දැනම වැරදි වැඩ කරනවා. ඒකල ඇහුවොත් දැක්කොත් විහිළුවට ගන්නවා. නොදැක්කොත් හොරකම දැක්කොත් විහිළුව කියලා කරනවා. එහෙම නැත්නම් ලේසියටත් පහසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් අහතලා කියනවා. ඕක තමයි ඇඩල්ට් සයිකොලොජි කියන්නේ. වැඩිහිටියන්ගේ මානසිකත්වය කියන්නේ ඕකමයි. කල යුතු කඩප්පුලි නොකෑමන දහපතර වැඩ සේරම කරනවා. හැබැයි ඇහුවොත් කියන්නේ පුදුම උත්තර තොගයක් තියෙනවා. ඒ විලාවේ හදලා ටක් ගාලා කියනවා. හොරෙන් කිතුල් පාටිකක් බොන්න ගහට නගපු එක පැහිලත් නැහැ තව මේක. සාකලේ බීලා පල්ලෙහාට බහිනකොට අයිතිකාරයා එනවා මල කපන්න. අරු විජහට බහිනකොට කොහොම හරි අහුවෙනවා. අරු අල්ල ගන්නවා කෙසටි ගාලා තෝකෝදයක කිතුල් ගහට ගියේ. අනේ අයිබම් මම මේ හරකට තනකොළ ටිකක් කපන්න කියන්නේ උඩහට. ඉතින් කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ? ඒකනේ උන්නේ බැස්සේ මේ. දෙකනේ මම බහිනවා. ඕක තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ එහෙමයි. කන්තා ගොවියෙක් හිටියලු අක්කර ගණක් ගංජාරි කන්තාරි වවනවා. මෙයාට ලෝක ප්‍රසිද්ධයි. ලංකාවේ ප්‍රසිද්ධයි. ලංකාවේ ලෝකෙට වැඩි පොඩ්ඩක් ලොකුයිනේ. ලංකාවේ ප්‍රසිද්ධයි. එක දවසක් මිනිහට ආරංචි වුණාලු පොලිසියෙන් එනවයි කියලා. මිනිහා දන්නේම නැති විදිහට ෂර්ට් එකකුත් නැතුව සරමක් අඳගෙන උදැල්ලක් අරන් ගිහලා කන්තායේන උදළු ගගා මිරිස්පැල හිටියලු. පොලිසියෙන් අල්ගල් මේම් බලන්න මෙච්චර කන්දතෝ ගැත්තලා මු අල්ලගනි කියලා ගත්තා. ඇයි බෝ මොකද ප්‍රශ්නේ කියලා ඔයගොල්ලෝ. මේ කන්දහෙන අනේ මන් දන්නේ මම මේ මිරිස් හිටියේ මම මේ තනකොළ කියලා හිතුවේ. උසාවියට ගිහලා ඉදිරිපත් කරාලු මේම් බලන්න මෙයා මෙච්චර කන්දවල. අනේ අද්ද ඊනේ මං කන්ද හදින් දන්නෙත් නැහැ. මේ හේනේ මොනවද වෙවිලා මම මේ අහන්න ඔයාලාගේ. මේ මිරිස් පැල ටික මේ තියෙන්නේ මගේ අතේ තාම. මම මේ මිරිස් පැල හිතුවේ. නඩුකාරයා කිව්වලු වැරදි කාරණා නෙවෙයි කියලා. මම හිතන්නේ නඩුකාරයාගේ දන්නේ ඉඩම. උගක් වෙලාට එහෙම තමයි ගේම යන්නේ. ඉතින් ඒකෝට නඩුකාරයා කියන්නේ ඉතින් කොහෙද මේ මාසේ ගන්ධය දන්නවනම් කන්ද දන්න ඕක උදුළු ගාලා මේසෙල්ල හිටවයි. තමසල මේක කරද කරන්න බෑ ගොන්නේ අනිච්ච ගොවියන්න යනවා එන්න ගෙදර කියන්නේ නැති හැබැයි හන්දෑව කියන්නේ නැති කන්ද ටිකක් භාගයක් මටත් දීපන්. එහෙම තමයි අද නඩුව ඇහෙන්නේ එහෙම තමයි. කෙසේ නමුත් මේ සාවජ්‍ය කොටස් සාවද්දී බව දැනගෙන දීමෝපියෝ ගෙදරදී කරන හැම වැඩක්ම පොඩි එකාට තේරෙනවා. ඉතින් හෙළුවෙන් ඉන්නේ දීමෝපියෝ මහයුන් දෙන්න ගෙදර ඉන්නේ හෙළුවෙන්. පොඩි උන් ඉන්නේ හොඳට මේක දිහා බලාගෙන ඒකට අර පන්තිය කියලා දෙන දේවල් සතිපාසලේ කියන දේවල් දීමෝපියෝ දිහා බලනකොට පේනවා පලාතක නැහැ කියලා. ඉතින් ඇමරිකාවේ හතර පන්ති ළමයින්ට කියලා දුන්නලු මේ පන්තියේ ඉන්නකොට පන්ති වාර ගුරුවරයා නැත්තම් ඒ ළමයි කොණිත ගන්න විරිත ගන්න ඉතින් පොඩි උන්ගේ හැටිනේ. ඉතින් ඒක ඒ පන්තියේම කිව්වලු සුමාන දෙක සැර මතක් කරාලු
කවුරු හරි කෙනිට්ටුවොත්, කවුරු හරි විරිට්ටුවොත්, පැන්සලින් ගන්න ආවොත් කේන්ති ගියොත් පරාදයි. ඔයා ඒ වෙලාවට ඉබ්බෙක් වගේ කටුරි වතුරට යන්න ඕනේ. එතකොට එයා පරාදයි. අර කේන්ති ගියොත් ඔයා පරාදයි. කේන්ති කියේ නැත්නම් අර විරිට්ටපු කොනිට්ටුව කරා පරාදයි. ඒ සුමානයකට දෙකකට සැරයක් ඔක නිතර මතක් කර කර අවුරුද්දක් යනකොට ඊට පස්සේ ආයෙසරයක් පන්තිට ගිහිල්ලා කට්ටිය පොඩි මේ සමාජ විද්‍යාත්මක ගවේෂණයක් කළා ළමයින්ට ප්‍රශ්නාවලියක් දුන්නලු. එක ගෑනු ළමයෙක් ඇල්ලුවලු টොප් එකට මේක. ළමයට හොඳටම තේරෙනවලු කවුරුක ආව කුප්පන්න ගියත් මට කේන්ති ගියොත් පරාදයි. නැත්තම් මම දිනු. ඉතින් ඊට පස්සේ ළමයි පන්ති ඉස්සරහට අරන් කිව්වලු වාගේ ප්‍රශ්නාවලියට උත්තර දීලා තියෙන බොහොම හොඳයි. දැන් අපි ඔයාට කියලා දුන්නන විදිහට ඔයාට පුළුවන් ද ඔයාගේ වයස කෙනෙකුට ඕක කියලා දෙන්න. අනිත් උඩ බිම්බල්ලා කියලා පොඩි දරුවා දැන් පහේ පන්ති ඇති. කවදාකවත් කියලා දෙන්න බෑ කිව්වලු මේක. ඉගෙන ගන්න එක නට ඉගෙන ගන්න පුළුවන් මේක නම් උගන්වන්න බෑ. එහෙම කියන්න එපා. ඉතින් අපි කියලා දුන්නා වගේ ඔයාට බැරිද වගේ යාළුවෙකුට කියලා නිකන් බොරු කරන්න යන්න එපා. මේක කාටවත් ඉගෙන ගන්න බෑ. කේන්ති කරපු ගමන් කේන්ති යන එක අපි වැඩි. ඕකට ආයේ කටු ගහේ කටු උල් කරන්න ඕනේ ඒක හැටි. උගන්වන්න බෑ. ඊට පස්සේ කොල්ලෝ එහෙම කියන්න එපා. දැන් අපි ඔයාට ඉගෙනුවානේ අවුරුද්දක් තටමලා. සුමාන දෙකකට සැරයක් මතක් කරලා. ඔයාට බැරිද මේක සම වයසයට උගන්වන්න මෙතේ දක්ෂ ක්‍රමයක් හිතාගන්න. මම දැන් කිව්වනේ බෑ කියලා. ඒසල ඔයාට නිදර්ශනයක්වත් කියන්න බැරිද කියලා. මෙන්න මේමයි වැඩි. කිවලු මට කවුරු හරි කෙනිටනවා නම් කොනිටනවා නම් ආව අවසන් හදනවා නම් මං යාගේ හිත දිහා බලනවා. මට පේන්නේ ඇවිස්සිච්ච වැවක්. ඇවිස්සිච්ච වතුර කඩක්. ඒකට මගේ හිත දිහා බලනවා මගේ එක සාන්ත වතුර කඩක් ඇවිස්සිලා නැහැ. මට තියෙන්නේ අර රැලි මාලාවල් මගේ වතුර කඩට එන්නේ නැති වෙන්න රකින්න එකයි කියලා. ඒ තමයි මං ඉගෙන ගත්තේ මේක. ඊට පස්සේ ගලෝ හරිම වටිනවා. හරිම වටිනවා. මේ හතරේ පන්ති ළමෙක් පහේ පන්තියට යනකොට දන්නවා අරේ ඇවිස්සිලා හිටියට යා කිනිත්තුවත් විරිත්තුවත් මට කේන්ති ගොත් මම පරාදයි. මම ගණන් ගන්න නැතුව හිටියොත් මට තියෙන්නේ මගේ විල රැක ගන්න එකයි. අරේ පරාදයි. ඉතින් ළමයා කතා කරනකොට අපේ අම්මයි තාත්තයි මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියවලු බලනකොට ඒ අම්මට කේන්ති ගියොත් තාත්තට කේන්ති යනවා. තාත්තට ගියොත් අම්මට කේන්ති යනවා. මේ කට්ටිය මේ අපේ පන්තියට ගිහිල්ලා නැහැ. ඉතින් අම්මලා තාත්තලා හෙළුවෙන් ඉන්නේ පොඩි උන් ඉදිරි පිට. ඒගොල්ලෝ හිතන්නේ නැහැ අපි වාසංගලා කරන්නේ පොඩි උන්ට තේරෙන්නේ නැහැ කියලා. අනේ පොයි. පොඩි උන්ට තේරෙනවා. ඒ නිසා අනවජ්‍ය සාවජ්‍ය වැඩ කරලා ඒ ඇති වෙන ගිල්ට් එක කියලා එකක් තියෙනවා ලැජ්ජාව කියන එක. ඒ ලැජ්ජාවෙන් තමයි මුළු ජීවිතේම මිරිකලා තියෙන්නේ. මේක බයිබල් කතාවේ පටන් අරගන්නේ දෙයයන්ාංශේ ලෝකෙම අවලා පාරාදීසයක් ලැබුවේ. ඒ කියන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දැල් සහිතව හදලා කිව්ව මේ ඔක්කොම කන්න දිනවා බණ්ඩ දිනවා හිටපෑ මේ ගහේ මේකෙදි විතරක් කන්න වෙයි කියලා ගෙඩියක් පෙන්නලා ගියා. අපරාධي ඔක පෙන්නන්න නැතුව ඉඳන වැඩ ඉවරයි. පෙන්නවා කොහමද මේ කතෝලික කට්ටිය ඉන්නවනම් තරහ වෙන්න එපා මම මේම අවඥාවට කියනව නෙවෙයි. ඒ ගහේම හිටපු සර්පෙක් අර අම්මන්ඩිට ඊවට කතා කරලා කිව්වා මේ ගෙඩිය කාපන් කාපුවම නිදහස් වෙනවා. ඔබට ඥානය පහළ වෙනවා. ඉතින් ආරම්භණ්ඩි කරපු දෙක ආවා. අම්මට කාපු ගමන් පුදුමාකාර දැනුමක් ආවා. බයලජ්ජා මොකක්වත් නැහැ. ලිංගික හැඟීමක් පහළ වුණා. බලනකොට පුරුෂයාට ලිංගික හැඟීම් නැහැ. එයා තාම gediya ගාලා නැහනේ. ඕගොල්ලොන්ට ඕනනම් මම පෙන්නන්නම් අපිත් එක පින්න පාදෙන බල්ලෙක් ඉන්නවා. ඌගෙත් කවුදෝ අර කෑල් අයින් කළා. ඉතින් ඌටත් ඔය වැල්ලිය ආවි ළඟ හැප්පුණාට ඌ ගණන් ගන්නෑ. තේනනේ මං කියන්නේ. හරියට හැදෙනවා ඒ වල්ල දිගට හැදෙනවා බොහොම. ඕ මාත් හිතුවේ ඉස්ලාමීක බල්ලෙද්ද වැල්ලියද කියලා අඳුර ගන්න බෑ කියලා. ඉතින් කට්ටිය කතා අලිකෝ නෑ නෑ ස්වාමීන් වහන්සේ මේ පොඩි ප්‍රශ්නයක් ඇදන් තියෙන්නේ. ඌ ගෙදර අරන් ගිහලා බැඳගෙන තියාගෙන ඉන්නවා. කාලා කඩාගෙන කොහොම හරි අපිත් එක පින්ඩ පාත යන්න එනවා. කොහොම හරි ඉතින් ආදම්ට ප්‍රශ්නේ ආවේ නැහැ. ඊටසේ ඒවා ගිහිලා කිව්වා ආදම්ට මේ ගෙඩිය කාපන්. කාපුවම මේකේ ඥාණය පහළ වෙනවා. මාත් කෑවා. ඉතින් දැන් ඉන්නේ හැම බඳු පිරිමිවම තමයි ගෑණියෙක් දුන්නොත් කනවා. කාපු ගමන් මෙයාටත් ලිංගික හැකියම් පහළ වුණා. බයලජ්ජා නැතුව. ඊට පස්සේ දෙන්න ලිංගිකව රමණය කරා. රමණය කළා පහුවෙන්ද දෙයන්නාන්සේ එනකොට මේ දෙන්න ලිංගේ වහගෙන. දෙයන්නාන්සේ මේ මිනිස්සු කිසිම කරදරයක් නැතුව හිටියා. දැන් මේ එනකොට රහස්‍ය ස්ථාන වහගෙන ඉන්නවා. වටපිට බලනකොට gediye නැහැ.
කාලා. එදා ඉඳලා දිව්‍යඥාන්සේ මානවයට ශාප කරනවා. මගේ මූලික උපදේශය කැඩුවා. ඒ කියන්නේ ancestral guilt කියලා කියන්නේ. අපි ඉපදින හැම කෙනාම ඒ දෙන්නගෙන් ඉපදිලා තියෙන්නේ. එයා තානං ගෙඩිය කාලා තියෙන්නේ. කෑවට පස්සේ ආය අනුකම්පාවක් නැහැ. ඉතින් ඒ නිල්ලම ගොඩින් මහත්තයා වගේන දැනගෙන හිටියා කියන මේ guilt කියන වචෙන්ට සිංහල වචනයක් නැහැ. මොකද අපිට එහෙම ලැජ්ජාවක් නැහැ. අපි එහෙම මේ මුල් අපේ ආදිමුතුන් මිත්තෝ නීති කඩලා ආපු ප්‍රශ්නයක් අපිට ඔළුවට දාලා තියෙන කියලා එකක් නැහැ. අපිට guilt කියන එකක් නැහැ. අපිට තියෙන්නේ අපි කරගත්ත පාව විතරයි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ රාජසිංහ රජුගෙන් කාලේ ඇලේපොළ අධිකාරම් වැරද්දක් කෙරුවට දරුවන්ගෙන් nepali ගත්තේ. තාත්තගේ වැරදි වලට දරුවන්ට දඬුවම් දෙනවා. ඒකත් ප්‍රබන්ධයක් කියලා කියනවා බොරු කියලාත් කියනවා කමන්නේ කෙසේ නමුත් එහෙම එකක් අපිට නෑ. අපිට තියෙන්නේ අපි කරපු සාවද්දයට අපිට වැරදි ලැබෙනවා. එහෙම නැත්නම් අනවද්‍ය වලට ලැබෙනවා. ඉතින් මේ සාවද්‍ය අනවද්‍ය දෙක තේරෙන්නේ නැතිකම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. සෙනගක් ඇතුළට ගියාම ලැජ්ජ පහළ වෙන්නේ. බය පහළ වෙන්නේ. කුකුස් පහළ වෙන්නේ. සබකෝල පහළ වෙන්නේ. එහෙම නැත්නම් කෝල වෙනවයි කියලා එකක් තියෙනවා. ඒ සාවද්‍ය අනවද්‍ය දන්නේ නැතිකම. යම් තැනකට යනකොට එතන තියෙන කට්ටියගේ හරි වැරදි හොඳ නරක do's and don'ts දන්නවනම් කිසි බයක් නැතුව විසරද වෙතෙන්න යන්න පුළුවන්. කිසි තැනක බයක් එන්නේ ඒ නිසා පඬිතුයෙකුට විදේශයක් කියලා එකක් නැහැ. කොහෙ ගියත් එයා දන්නවා වරද්ද ගන්න නැහැ. මොකද ඒ කියන්නේ සැලකිලිමත් නිතරම. මගේ ගමන් වලදී මම කරන්නේ කවුරු හරි මට ආරාධනාවක් ආවොත් මම කියනවා ආරාධනා කරපෙන්න මයිත් එක නිතරම ඉන්න ඕනේ. ඒකල්ල මගේ අවශ්‍යතාවයන් වලට ඔයා වග බලා ගන්න ඕනේ. මොකද ඔයානේ දන්නේ ඔයාගේ පරිසරේ. මම දන්නේ නැහැ. ඒ නිසා මට වගබීමක් ඕනේ ඉස්සෙල්ලා යන්න ඉස්සෙල්ලා උදේ ඉඳලා හැන්ද වෙනකන්. මට කැපකාරයෙක් වශයෙන් කවුරු හරි ඉන්න ඕනේ. මම කැපකාරට දෙනවා මිසක්කා කවදාවත් මම වැඩක් කරන්න යන්නේ නැහැ. මොකද මේ පරිසරයේ මම කරන වැඩ හොඳ නැහැ සමහරලාට. ඔය පිටරට වල ගිහලා රෙදි හොදලා අවුවේ දාන්න තහනම්. මේක ඩ්‍රයර් එකට දාලා හදා ගන්න ඕනේ. අවුවේ කණ්ණාඩි දාන්න නැතුව ඇවිදින්න තහනම්. සෙරපු දෙයක් නැතුව හිටියොත් එහෙම ගුටි ගන්න වෙනවා. ඉතින් මේ අපිට පුරුදු වෙලා තියෙන ඇඳුම් අවුවේ දාලා වේලනා තියලා ඇඳුම් අඳින්නෙත් නැතුව ඉඳලානේ පුරුදු වෙලා තියෙන්නේ. අපිට ඒකනේ හරි ජොලි. එව්ව එහෙම කරන්න ගියොත් ඒ රටවල වල කචල්. ඉතින් මං කියනවා මේ මට උපස්ථාන කරන එක න ආරාධනා කරපේකන මම බලන්න ඕනේ. ඒ නිසා අනවජ්‍ය සාවජ්‍ය වෙන්නේ පොඩ්ඩක් මේක හිතා ගන්න. ආරාධනාවකින් තොරව කෙරුවොත් විතරයි. මොන්නම දෙයක්වත් කරන්න එපා. කවුරුත් කතා කරේ නැත්නම් ආරාධනා කරේ නැත්නම්. අපි මේ පෞල් ජීවිත වලට වැටිලා මේ වද බන්ධනේ වැටලා තියෙන්නේ පැනලා දෙන්න ගිහිල්ලා. පැනලා දෙන්න ගිහිල්ලා තමයි වෙලා තියෙන්නේ. අපිට හොරාට ඉස්සලා වැටපයින්නවා කෙහෙල් කන. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි මායාවේ ක්‍රමය. ඒකට බුදුරජාණන්සේ භවනෙත්‍ය කියලා වචනයක් උගන්ලා තියෙනවා. මේ භවනෙත්‍ය දන්නේ නැතුව අපි අපේ රුචිකත්වයට පැනලා ගියොත් මේකට මට කැපද නැද්ද ආරාධනාවක් කරලා තියෙනවද නැද්ද කියලා ඉතින් අපි සතර සතිපට්ඨාන ශේෂ්ඨයෙන් පැනලා ගිහිල්ලා අපි අනාරක්ෂිත භූමියට වැටිලා. බුදුරජාණන්සේ දේශනා කරන්නේ මේ තමගේ පියාගේ ශේෂ්ත්‍රය ගත කරන්නයි කියලා. ඒ නැත්තම් අම්මා තාත්තගේ බුදුලේ ඉන්න හැටි හිටපන් පිටකම් වලට යන්න එපා ගුටි කන්න වෙනවා. බුදුරජාණන්සේගේ ශේෂ්ත්‍රය තමයි සතර සතිපට්ඨානේ හැසිරෙන්න සතර සතිපට්ඨානේ කවදාවත් වර්ධින්නේ නැහැ. එහෙම නැත්තම් අපි මෙහෙම කියමු. සතිය කියන චෛතසිකයේ සම්පූර්ණ සෝබන චෛතසිකයක් කියලා කියන්නේ අපේ අටුවාව වැරද්දක් වෙන්න බෑ. යාද කමඨාන් සුද්ධ කරනකොට කියලා තිබුණා. මගේ හිත පිට ගියා සතිය නැති උනායි කියන්නේ. සතිය තිබුණා නම් පිට ගිය බව දන්නවනේ. ඉවර පිට යෑමත් වැරද්දක් නෑ. සතියෙත් වැරද්දක් නෑ. ඒක කුසලයක්. පිට යන වෙලාවේ පිට යන බව දන්නවනම් මගේ හිත පිට ගියේ සද්දයකට කියලා දන්නවනම් සතිය අඩුවීමක් නෙවෙයි වෙලා තියෙන වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් කොයි වෙලාවක හරි අපි කරන වැඩේ සතියෙන් පොගෝලා වැඩේ කරනවා නම් ඇත්තේම නෑ වැරද්දක්. ඒ තරම් සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියන වගේ සීල කෘත්‍ය සම්පාදනය කරන මේ මහා යමති ඉඳද්දී ඇයි මේ පැනලා දෙන්නේ? ඇයි පැනලා දෙන්නේ? දුන්නොත් අනිවාර්යයෙන්ම මායя කොක්කට අහු වෙනවා. අපි
ඒ අනවජ්‍ය සාවජ්‍ය බලනකොට බුදුජානන්සේ සම්පජඤ්ඤ 4ක් කියලා දීලා තියෙනවා. අපි හිතමු අපි භාවනා කර කර ඉන්නවා. පරියන්කේ. ඉන්නකොට කකුල රිදෙනවා. ඉතින් අපිට පුළුවන් මේ කකුලට දෙන්න ඉඳන් නැගිටලා ඉල්ලට යන්න. එතන කකුල වලට දික් කරන්න පුළුවන්. එතන දික් කරන්නේ නැහැ. කකුල උහුම තියාගෙන ඉන්නවා කියලා අපි මොනවා හරි විකල්පයක් ගන්නවනේ. ඒ වගේ අපි යම් දෙයක් කරගෙන ඉනකොට අතරඵලයක් ආවොත් වෙන දෙයක් ආවොත් අපි හිතුවොත් ඒක මේ බාධක දෙයක් කියලා අන්නේ දෙයට යන්න ඉස්සරලා සම්පජඤ්ඤ 4ක් තියෙන ගෝචර සම්පජඤ්ඤේ සාත්තක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා. ඒ වැඩේ කරන්න ඉස්සලා බලන්න ඕනේ දැන් මම මෙතින් නැගිටලා යනවා දැන් මේ පොඩි වේදනාවක් ඇවිල්ලා නැගිටලා ගිහිල්ලා මම යන්නේ සතිපට්ඨාන භූමියටද නැත්තම් කයිවාරු කෙලකල ඉන්නද ටෙලිවිෂන් බලන්නද පත්තර බලන්නද රේඩියෝ අහන්නද එහෙනම් දැනගන්න ඕනේ මේ අමාරුවෙන් හරි කමන්නේ මේ කකුල රිදි හරි හිතේක ලාභයි යන්න එපා. ගැළපෙනවද ඔබ වගේ කෙනෙකුට ඔතෙන්ද යන්න. නැත්තම් ගිහිල්ලා මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙමනම් ඒක අර්ථයක් ඇති එකක්ද කියලා බලන්න කියනවා. ඊට පස්සේ සප්පායද කියලා බලන්න කියනවා. ඒ කරන දේ අපිට හිතන්න පුළුවන් මං යන්නේ වතුර ටිකක් බොන්න. ඒ වෙනතම මං යන්නේ ආවල් දේ හොදලා තියලා එන්නේ. ඒක මගේ මේ යෝග ජීවිතේට ගැළපෙන එකක්ද? එහෙම නැත්නම් මේ ප්‍රෝඩාවක් කරලා මම මේ ඉරියව්ව ගිහලා වෙන වැඩක් කරන්න හදනවා. ගෝචර සම්පජඤ්ඤය කියලා මේක සතිපට්ඨාන ශේෂ්ත්‍රයේද මේ මගේ වැඩේ යන්නේ. එහෙම නැත්නම් මම නිදහසට කරනවක් හොයා ගන්නවා. පරියන්කෙන් නැගිටලා යන්න ඊට පස්සේ මොනව වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ තුනේදිම තේරුනොත් අපිට නෑ මේ වැඩේට නෑ යන්න වෙනවා. මම නැගිටිනවා නැත්නම් මේ වැඩේ කරනවායි කියලා ඒක SMS මෝඩ් එකේ කරන්න කියනවා slowly mindfully silently එහෙම නැත්නම් අසම්මෝහ සම්පජාඤ්ඤය. මට මේ කාරණාව නිසා මට නැගිටින්න හිතුණා. මම මේක සලකා බැලුවා නැගිට්ටා. මම දැන් නැගිටින්නේ නැවතිල්ලේ. නැගිටට පස්සෙත් මම බලනවා සතිය වැඩෙනවද කැඩෙනවද කියලා. අන්නේ සම්පජඤ්ඤ 4 තියලා කරනවා නම් මාරු වෙන වෙලාවේදී වට අපි කියන්නේ සාමාන්‍යයෙන් නිසන්වනේ අපි මගේ වචන නෙවෙයි කටුකුරුන් දේශාංශික නම් වචන ඉරියාපත සංදිස්ථානවලදී මේ ඉරියාවෙ ඉඳලා නැගිටින ඉරියාවට යනකොට යන්න සම්මෝහ සම්පජාඤ්ඤේ. ඒක මම කල යුත්තක් මට ගෝචරයි සප්පායයි කියන්නේ සැපේලවන සුළුයි. ඒ ටික නැතුව කෙරුවොත් අනිවාර්යයෙන්ම දන්නවා හිත අපිව ප්‍රෝඩා කරනවායි කියලා. ඉතින් මේ සම්බදන්න 4 පණ්ඩිත ස්වාමීන් වහන්සේ පිටරටයට කියලා දෙනකොට කියනවා හැකි රුචි ඇති හැකි රුචි මේ කරන දේ මට ගැළපෙනවද මට කරන්න බැරි වැඩක්ද මම මේ කරන්න හදන්නේ ඊට පස්සේ මම මේක රුචියෙන්ද කරන්නේ නැත්නම් කවුරු හරි මාව නාශනනුකේ ඇදගෙන යනවාද කියලා ඒ විදියට කල්පනා කරලා බලන්නේ නැහැ කිසිම දෙයක් අපේ බුදුජානනාංශයේ දේශනා කළ තියෙන චූර වළඳන් ඉස්සලා චූර ඇඳින්න ඉස්සලා පටිසංකාය වුණසෝ චීවරම් පරිසේවා චූර අතට අරගෙන මේ සිවුර බඳන්නේ සිවුර දාගන්නේ මේක නිසායි. පින්නපාත පාත්‍රය අරගෙන ප්‍රතිවීක්ෂා කරන්නේ. මේ පිට පාස බලන්නේ මේකටයි. ඊට පස්සේ සීනාසනයකට ගොඩ වෙනකොට මම මේකට ගොඩ වෙන්නේ මේ කවුද හදලා දීපු පිම්බීමක්. මාත් මේකට යනවා මම වැඩක් ගන්නවා. මම මේකට යන්නේ අවැසි පිනිදු කරදර අඩු කරන්න වගේ මගේ භ්‍රමචර්ය රකින්න. එහෙම නැතුව මේ මහා මන්දිරයකට මං ගියයි කියලා ආඩම්බරයකට නෙවෙයි. බෙහෙතක් බලනකොටත් එහෙමයි. ඉතින් අපි කොච්චරක් එව්වයිදී නොසලකිලිමත්ද? ඒ නිසා රාහුල පුංචි ආම්රණ මතක් කරනවා. රාහුල පච්චවෙක්කිත්වා භාසිතබ්බං. කතා කරන්න ඉස්සලා කල්පනා කරන්න මම මේ කරන දේ මනුස්සයාට නොමග යෑමක් අකුසලයක් වෙනවනම් කටට ඉබ්බෙක් දාන්න. කට වහගන්න. එහෙම දන්නේ නැතුව කච කච ගන්න ගියාම අපායේ ඉන්න බර ගාණක් අද අපායේ ඉන්නේ වැරදි කරලා නෙවෙයි. වැරදි කියලා. කට වරද්දාගෙන. අපි ඒකයි කියන්නේ සිරිපාද යනකොට දෙයියෝ කිපේ කට වරද්දා ගන්න එපයි කියලා තියෙන්නේ. අපි ඇත්තට වැරදිලා තියෙන්නේ. මානවයා ඒ තරමටම වචන කතා කරන්න පුළුවන් සතා වරද්ද ගන්නවා.
නිසා මේ අනවජ්‍ය සාවජ්‍ය බලනකොට බුදුරජාන් වහන්සේ බෝධිරාජ සූත්‍රයේ සඳහන් කරනවා මම මහණී යමක් කතා කරන්න ඉස්සෙල්ලා සච්චතෝ තේතතෝ අත්ථ සංහිතෝ මනාපතෝ කියලා කරුණු හතරක් බලලා තමයි කතා කරන්නේ. මම මේ වෙච්ච කියන එක වෙච්ච දෙයක් වෙන්න ඕන. ඒත් එහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, අරේ මේව තියෙනවා, මෙහෙම තියෙනවා, සුද්ධ ලියවිලි කතාවල් නැහැ. සච්චතෝ තේතතෝ ඒක අතිශෝක්ති කරන්න එපා. අවසක්ෂේරු කරන්න එපා. වෙච්ච දේ වෙච්ච හැටියටම කියපෑ. ඒක කාටවත් කරන්න බෑ. ආර්යයන් වහන්සේ නමකට හැර වෙච්ච දෙයක් වෙච්ච විදිහට කියන අපි හැම වෙලාවෙම ඒක බොහෝ විට අතිශෝක්ති කරනවා. එහෙම නැත්නම් අව탁සීරු කරනවා. තේතතෝ ඇති විදිහටම අත්ත සංහිත මේ අහන මනුස්සයර මේකේ වැඩක් වේද කියලා බලන්න. මේ ටෙලිෆෝන් එකේ සල්ලි තිබුණ පළියට කචුකුචු ගගා SMS කර chat කර ඉන්න කතාවක් නෑ. මම මේ කියන දේෙන් අර්ථයක් තියෙන. දැන් උනත් අපි මේ බුදුහාමුදුරු කියපු වචනේ මේ පාවිච්චි කරන සූත්‍ර කියලා. අද්දෙජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා බුදුහාමුදුරු ගාව දෙකක් වචන නැහැ. හිස් වචනත් නැහැ. ඊට පස්සේ මනාපතෝ මේ මනුස්සයාට මනාපෙන් අහයිද මේක දැන් බුදුරජාණන්සේ කියනකොට අනිය තීර්ථිකෙක් අහන්නේ අමනාපේ. අපි සාස්ත්‍රුණාංශයට විරුද්ධව ගිය කෙනා මෙයා කියන දේ අහන්න බෑ කියලා. ඊට කවදාකවත් ඒත්තත් එක්ක කතා කරන්නේ. ඒත්තන කතා කරන්නේ මේ සාමාන්‍ය අල්ලාප සල්ලාපෙන් ගිහිල්ලා තමයි එයාගෙන් ආර්දනාවක් කාට පස්සේ තමයි බණ්ඩියක් කියන්නේ. ඒත් බුදුරජාණන්සේ සඳහන් කරනවා මං වෙච්ච දේ ඇත්තම වුණත් මං කියන දේ ඒ ප්‍රමාණයටම කිව්වත් ඒකෙන් අර්ථයක් සිද්ධ වුණත් එයා අමනාපනම් මං කියන දේ අහන්නේ. මම වෙලාව බලනවා. එයා මගේ පැත්තට නතු වෙච්ච වෙලාවක තමයි කියන්නේ. සමහරට එයා මනාප වුණත් අපි අපේ බුදුහාමුදුරු බණක් කියන්න හදන කියලා තාම සතුටෙන් ආවත් බුදුරජාණන් වහන්සේ කාලම්මඤ්ඤසි වෙලාව දැනගෙන තමයි කතා කරන්නේ. කතා කරන දේ ඒ තරම්ම වචනෙන් අනවජ්‍ය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්බෝධි සම්භාර පුරනකොට කැඩිච්ච නැති එකම ශිල්පදේ තමයි මුසාවාද. අනික හැම එකම කැඩලා තියෙනවා. සත්තු මරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, කාමීත්‍යාචාරය කරලා තියෙනවා, ඔක්කොම කරලා තියෙනවා. බොරුවක් කියලා නේද? ඒ නිසා වචනයක් කතා කරලා පුදුම තෙදක් තියෙනවා. මේ විදිහට මේ සාවජ්‍ය අනවජ්‍ය කියන එක දැන් තොලේ කටේ ගෑවිලා නෙවෙයිනේ බොරු කියන්නේ. ඕනම කෙනෙක් කිසිම චාරයක් නැතුව දන්න දේවල් වගේ දැක්ක දේවල් වගේ කියන්නේ පරොක්කා වෙන්නේ. දන්නේ නැති දැක්කේ නැති දේවල් දැක්කන්නා වගේ කියනවා. ඒක තියෙන මේ මිනිස් කිව්වට නම් ඒක කමන්නේ නැහැ. ඒව අහන්න අපි කොච්චර කෑදරද බලන්න. උයන මාළුව ලිප උඩ ටෝස් වෙලා රෝස් වෙලා යද්දි ප්‍රවෘත්ති බල බල ඉන්න එළියට වෙලා. මොකද ප්‍රවෘත්ති ටික ඇහුවේ නැත්තම් නිකන් රැයට කෑවේ නෑ වාගේ. මාළුවට ලුණු දැම්මේ නෑ වාගේ. ඉතින් ගෙදර රණ්ඩු. අර පච ටික දැවල ගෙදර ගියාම හිතන්නේ මේ දවස් 10ක්ද කොහෙදනේ? දවස් 10 ගෙදර ගිය ගමන් දැන් මොකද්ද බලන්න කරන්නේ? පරණ පත්‍ර ටිකත් අරගෙන ඔක්කොම තොරතුරු ටික අරගෙන රේඩියෝ එකක් දාගෙන කකුල් දෙක උඩ තියාන තේ එකක් බිබි අර කක්ක පැකට් ටික දාගන්නවා පට ගාලා. මොකද මෙහින් දැදි මොකක්වත්ම නැහැ. ටෙලිවිෂන් නැහැ, රේඩියෝ නැහැ, පත්‍ර නැහැ, පච නැහැ, කච නැහැ. සම්පප්පප්පප්පප්පප්පලාපත් නැහැ. හරි පාඩුවෙන් ඉන්නේ. හරිම අමාරුවෙන් ඉන්නේ. මොකද අර අනවජ්‍ය කොටස ප්‍රිය නැහැ. සාවජ්‍ය කොටස ටික තමයි අපිට ආසා. ඒක හොඳටම දන්න කෙනා තමයි ජනමාධ්‍යකාරයා. මිනිස්සුන්ට කණ්ඩ නැතත් ඌ නලවල තියාගෙන හැටි දාන්න. ඒ තරම්ම පච. පත්‍රවල තියෙන හරියක් පච. රේඩියෝ එකේ කියන හරියක් පච. අපිට ඒක නැතුව බෑ. ඒ නිසා අනවජ්‍ය සාවජ්‍ය දෙක දන්නේ නැහැ කිව්වොත් අරයා ගුරුනාන්තේ අරයා ගෝලයා කියන දෙයක් නැහැ. ඔක්කොමලා එකම බෝට්ටුවේ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා හිතන්න ආධුනිකයෙක් භාවනාවක් හොයාගෙන යනකොට කොහොමද ගුරුවරයා තෝරන්නේ? කොහොමද භාවනා ක්‍රමේ තෝරන්නේ? කොහොමද මේ රට්ටු කියන දේවල් ගියෝ 100%ක්ම බොරු. ඉතින් අපි අරකට බල්ලා මේකත් බල්ලා ඉතින් හිතා ගන්නවා මේක හරි කියලා. මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොනම ක්‍රමයක්වත් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ නැහැ. බුදුන් කියන්නේ කාය ජීවිත නිර්පේක්ෂව මුළු ජීවිතේම පරිශ්‍රණයක් විදිහට කරලා බලපන්. කරගෙන යනකොට තමයි එන්නේ ආතතිය අඩු වෙනවා නම් අසහනය අඩු වෙනවා අන්න සාවද්‍යයි. සාවද්‍ය නැහැ අනවද්‍යයි කියලා හිතතයි. ඉතින් ඒක කායින්වත් අහන්න එපා මට මේ
අසහනේ අඩුලාද මගේ? වැඩි වෙලාද මෙච්ච? උඹ දන්නේ නැත්නම් මං කොහොමද දන්නේ? කට්ටියන සංසමයි දිහා බලනකොට පේන්නේ නිකන් මට ආදති අඩු වෙලා වගේද පේන්නේ? අසහනේ අඩු වෙලා වගේද පේන්නේ? අයියෝ. ඉතින් ඒකේ ඌයේ කෙනානේ දන්නේ. අර නාකි ගෑනු ඔය ඇඳු සාප්පු වලට ගියාම උන් ඇඳු සූට් එකක් ගහනකොට නාකියෙන් අහනවා ලස්සනද මම ඈ? පිටෝන් එක. ඉතින් නාකියා ඉතින් ඔය සූට් අපන ලස්සනයි කියන. අරක දකින්න නොදකින් වෙලා තියෙන දැන් හැමදාම පේන්නේ ඕකනේ. ඊට පස්සේ ඒක ගලවලා ගිහලා තව එකක් අඳිනවා. ඇවිල්ලා දැන් මොකද යන්නේ? දැන් හොඳද කියලා. හොඳයි. අර ගෑනිලා ඉවරයක් නෑ. ආයෙත් ගිහලා නෑ. දැන් ඔය අරකටත් හොඳයි කියන මේකටත් හොඳයි කියන දැන් මේකටත් හොඳයි කියන ඔයා කිසිම උනන්දුවක් නෑ නේ මේකට කියලා ආයෙ අර මිනිහට බයින. ඉතින් මොනවා කිව්වත් බයිනවනේ. ඉතින් මේ කොහොමදත් ගේ ගෑණි කැතයි. ඔය මොන ඇඳුම් ඇඳත් මූණ දාන්න ලෑල්ල වගේ වැටිලා ඊට පස්සේ ඕකම දැන් ලිප්ස්ටික් ගාලා කියුටෙක්ස් ගාලා අර විකාර මේ විකාර කරපුවාම මල මොහිනියක් වගේ මේ ජරාව. ඊ අරු ළඟට අහනවා මේ මන් ලස්සනද මේ ඇඳුමට ලස්සනද තව ටිකක් කොට කරන්නද දික් කරන්නද ඔන්න වැඩි. කන්නාඩිය ගිහලා බලපංගෝ උඹට පේනද බෑ ඒක මදි. භාවනා කරලා අහන මං සෝවාන්ද කියලා. සෝ අහං. එහෙමනම් වෙනවා. එතන ඔබ වහන්සේ සෝවාන්ද කියලා. ඉන්න වලි. හොඳටම කේන්ති කියලා ආම කෙනෙක් කියනවා මේ ප්‍රශ්න විචාරණ වැඩපිළිවෙල වැඩක් නැහැ. මට ස්වාංශෙත් එක්ක නිකන් කතා කරගෙන ඉන්න දෙන්න බැරිද කියලා. ඉතින් මං කෝ ප්‍රශ්න 24ක් තියෙනවා කරන්න බෑනේ අමාරුයි කියලා. ඊට පස්සේ ලියුමක් ලියලා දාලා ගියා දුවගෙන ඇවිල්ලා මං දැක්ක මං හිතනවා යාමතු කියලා. අනේ ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට යනවා නම් මේ කවුරු හරි රහතන් වහන්සේ නමක් ඇති. මට පොඩ්ඩක් විනාඩි 5කට කතා කරන්න දෙන්න බැරිද කියලා. එහෙම නැත්නම් මේ ආර්යයන් වහන්සේලා අනිවාර්යයෙන්ම ඇති මේකේ. ඉතින් මං කව මෙහෙමයි ආන්දුන්නේ තව ටිකක් භාවනා කරලා කණ්ණාඩියක් ඉස්සරහට යන්න ඕනේ. ඒතකොට පෙනේ ආර්යයන් වහන්සේ කවුද කියලා. මේ අනුන් ආර්යයන් වහන්සේලා කියලා හොයන්න ගිහිල්ලා මොන කුණු හර්පයක්ද මේ. උඹ මේ භාවනා කරන්නේ සිවුරක් දාගත්තේ මොනවටයි? හොඳට භාවනා කරලා කණ්ණාඩියක් ඉස්සරහට ඵලයන්. ඒක බෑ. කවුරු හරි සෝවාන් කියලා ලියලා අස්සම් කරලා සීල් එක ගහලා දෙන්න ඕනේ. ඒ තරමටම බාල්දුයිනේ. ඒ තරමට තමන් කරන දේ ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නේ නැහෙනි. ඒ තරමටම භාවනා කරන්න ආතතිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා දන්නේ නැහෙනි. ඒ තරමට භාවනා කරනකොට අසහනිය අඩු වෙනවද කියලා වැඩි වෙනවද කියලා දන්නේ නැහෙනි. ඉතින් ඒ කෙනාට ප්‍රඥාව නැහැ කියලායි කියන්නේ. අපි ආතතිය අඩු කරන්න ගොඩක් දේවල් කරනවා. අඩු වුණාද නැතුණාද කියලා දන්නේ නැහැ. ඉතින් සර්වඥාන්සේ යනවා එක දවසක පින්න පාතේට කලින් මේ අන්‍ය තීර්ථක ආරාමයට යනකොට ඒක මිනිස්සෙක් මේ පංච තප ක්‍රමයට වටේට ගිනි කොටවල් 4ක් ගහගෙන හොඳටම අවුව පායලා තියෙන වෙලාවක ගිනි තප්පනවා ඇඟ තවන්න මේ කෙලස් තවන්න කියලා. ඉතින් පුදුමාකාර මහන්තියක් වෙන්නේ. ඉතින් බුදුන් සානෝ සමා වෙන්නේ මේ බර වැඩක් කරන අහනකොට මොකද්ද මේ තමුන් කාන්ති කරන්නේ? මම මේ කෙලස් තවනවා. ඇයි මට ගුරුනාංශ කියනවා මේ වගේ 4 පැත්ත ගිනි කොටවල් ගහගෙන අවුවත් වෙච්චාම තප 5යි තවනවා. එතකොට එහෙම කරනකොට කෙලස් ගෙවෙනවද කියලා. ඊට දන්නේ නැහැ කියලා. ඊට යනවා ආරම්භක දෙහිතේ කෙලස් මෙච්චරක් තිබුණයි කියලා දන්නවද කියලා. දැන් අවුරුදු 4ක් විතර කිරුවේ දැන් මෙච්චරක් ගෙවුණයි කියලා දන්නවද කියලා අහනවා. දන්නේ නැහැ. මේ ක්‍රමයේ අවුරුදු 4ක් කිරුවයි කියන්නකෝ. පටන් ගන්නකොට මෙච්චර කෙලස් තිබ්බා. දැන් මෙච්චර කෙලස් ගෙවුණා. මේකෙන් ගෙවෙනවද? කොච්චරක් ගෙවුණාද? මොකක්වත්ම දන්නේ නැහැ. ඊට පස්සේ අහනවා දැන් තමුන්නාන්තික ගුරුන්නාන්තිත් මේ වැඩ කරා. ආවෝ මම අවුරුදු 4 උනේ එතුමා අවුරුදු 15ක් විතර කළා කියලා. එයා පටන් ගන්නකොට කොච්චර කෙලස් තිබ්බාද? එයා යුරේන කොච්චර කෙලස් ගෙවිලා ගියාද? ගෙවුණාද? දන්නේ නැහැ. එයා කියන එයාගේ ගුරුන්නාන්සිට කෙරුවා කියලා. ඒක අවුරුදු 16 17ක් 18ක් කළා තියෙනවා. පරම්පරා 7ක් අහනවා උදාහරණ. අහලා කියනවා මම ඔබට එකක් කියනවා ඔය එක එක්කත් කොච්චර භාවනා අපි කියන එක තවන මොකක්වත් වෙලා නැහැ. දන්නෙත් නැහැ. ඔච්චරයි අද භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන හැම කෙනාම උතන තමයි ඉන්නේ. එක්කෙනෙකුටවත් තේරෙන්නේ සතිය පිහිටලාද නැද්ද කියලා. එක්කෙනෙකුටවත් තේරෙන්නේ මේකටද සතිය කියන්නේ. ඉතින් එක්කෙනෙක් විතර ලියලා තිබුණාද මට සුවංශ තේරෙන්නේ නැහැ සතිය බොහොම හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් දිගට කරන්න කවදා හරි තේරෙයි. මේ පොතේ තියෙන සතිය නෙවෙයි. ගලේ කොටලා තියෙන සතිය නෙවෙයි. Tamanට තේරෙයි. ඒක තේරෙන්නේ නැහැ. කොච්චර භාවනා කරත් තේරෙන්නේ. ඉතින් හැම වෙලාවෙම ආරය ළඟට ගිහිල්ලා අහනවා, මම ළඟට ගිහිල්ලා අහනවා මම ලස්සනද? මේ සූට් එක හොඳද?
මට ආතතිය අඩු වෙලාද? මට ආතතිය වැඩි වෙලාද? රෑ 11 12ට මට තමයි ටෙලිෆෝන් කෝල් එන්නේ. මේ භාවනා කරන ගියා සමාධි. ඉතින් මම හිතුවා හොඳ දෙයක නරකද කියලා. අනේ ඒක නම් දන්නේ නැහැ. ඉතින් මං කොහොමද කරන්නේ ඉතින්? උඹට හොඳ සුණාද කියන උඹට නේ තේරෙන්නේ. ඉතින් කීටි හොඳා ගියාලු බේත් ගන්න මේ ගෑණිත් අනගාගෙන. ගියාම වෙද මහත්තයා ඒගොල්ලෝ අත දෙන්නේ කියලා. කීටි හොඳාගේ ඒව නෝනාගේ අත අල්ලන්න දෙන්න බෑ කිව්වා. වෙදා කිව්වල එන ඔයා නෝනාගේ අත අල්ලගන්න මම ඔයා අත අල්ලගන්නම් කියලා නාඩි වැළුවා. නාඩි වල කොලයක් කරනවල කිරි හොඳා කියලා ලියලා දුන්නා. ඔක්කොමලා එකයි අද. මේ ලේදේට කිරි හොඳා. ගොයියගේ නමත් කිරි හොඳා. අද තියෙන වෙදකම් සේරම ඔච්චරයි. අද උගන්වන භෞතික විද්‍යාව රසායන විද්‍යාව මොයේ එක බයියෙක් ඔය කියන එකක්වත් දැකලා නැහැ. උගන්වන්නේ අතේ පැලෙන්න කියලා. ඉතින් අපි යාට වැඳලා ඩිග්‍රී අරගෙන අපිත් ගිහිලා කට්ටියට උගන්වලා මොනම දෙයක් නැහැ. එකම එක ශාස්ත්‍රුන් වහන්සේ නමයි ඒක දැකලා කියන්නේ මහණනි මම දැකලයි මේ කතා කරන්නේ. දැන් නොදකින තාක්කල් මම මොනවක්වත් කිව්වේ නැහැ. සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය දේව මනුස්සාය මම දන්න නිසයි කියන්නේ මම දන්නවයි කියලා. කිසිම කෙනෙක් කියලා නැහැ. කියන්න බෑ. අපිත් යන්න ඕනේ මේ සාවජ්‍ය අනවජ්‍ය දෙකවත් දන්න. මේ මම මේ කරන වැඩේ හරිද කියලා දැනගන්න. කායින් හරි අහන්න වෙලා තියෙනවා නම් ඒක ගුරුන්නාංශික 100% වැරද්ද කියලා පඬිස්සංශ කියනවා. මට හරියට හිට් ගත්තා ඒ වචනේ. මොකද අපි කිසිම තැනක අපිට මේක උගන්වන්නේ නැහැ. වැරද්ද කරුවොත් ගහලා පොලිසියට ගෙනියනවා එච්චරයි. මොකක්ද උනේ දන්නේ නැහැ. කොහොමද හරි ගියේ මොකක්ද හරි කියන එක මොනක්වත් දන්නේ. එක එකක් දන්නේ නැහැ. ඔය මොකද්ද මොන විභූෂණද කියලා ලොකු සම්මානයක් දෙන උත්සවයක් තිබ්බලු. ඒකේ ජයාද්දකෝ තමයි ජනාධිපති සිටින් ළඟ ඉන්නේ එක්කනම කියනවා මේ විභූෂණ කියන්නේ මොකක්ද කියලා මම නම් දන්නේ නැහැ. දැන් සාහිතිකේ දෙන්නයි හදන්නේ කිව්වා. මම හරි මං අදුනේ කවලු මාත්මන් සර් දන්නේ නැහැ. දැන් ඊට දීලා දාමු කිව්වා. ඉතින් කියනවා මේ පූජා විසාද විභූෂණ අනම්මනම් දෙනවා. මේ විභූෂණ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ ඇවිදිනකොට මේ වම මේ දකුණ කියලා දන්නේ නැත්නම් මේ ආස්වාසිය මේ ප්‍රසවාසය කියලා දන්නේ නැත්නම් ඒ නොදැනුවත්කම තමයි ප්‍රධානම අකුසලයේ අවිජ්ජා භික්කවේ ආරම්භක ධර්මයේ අවිද්‍යාව. එච්චරයි. ඉතින් ඒ වෙනුවට මේ වම මේ දකුණ දන්න එකට විද්‍යාව කියනවා. ඒක කියන්නේ ඒක ලියන්න ඒක ප්‍රසිද්ධ කරලා කියන්න මම ඉස්සර දන්නේ නැතුව ඇවිද්දා. මට දැන් දැක දැන පියවර 10ක් යන්න පුළුවන් 15ක් යන්න පුළුවන් 20ක් යන්න. ඔච්චරයි. ඕක වෙනකොට වැඩේ හරිනම් අසහනිය අයින් වෙනවා. ආතතිය අයින් වෙනවා. ඒකට අවුරුදු 7ක් යන්නේ මේ දේ දන්නේ නැතුව භාවනා උගන්වන්න යනවා භාවනා කරනවා කමඨහන සුද්ධ වෙනවද දන්නේ නැහැ සුද්ධ කරනවා ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අනවජ්‍ය සාවජ්‍ය දෙක තේරුම් ගන්නවා කියන එක නිකන් ආවට ගියාට කරන්න බෑ. භාවනා කරගෙන යනකොට ඉතින් ඒකට ප්‍රශ්න තියෙනවා කොහොමද මේක තේරුම් අරගත්තයි කියලා කියන්නේ. ඉතින් හුඟා ගුරුවරු කියන්නේ මේ සංඛාර උපේක්ඛා ඥානෙට ගියාට පස්සේ තමයි මම අපි කරපු තකතිරුකම තේරෙන්නේ. මෙතෙක්කල් මෙන්න මොනවද මේ කරලා තියෙන්නේ කියලා තේරෙන්නේ මේ සංස්කාරයන් කෙරේ සමතුලිත වෙනවා. ඒකට උපේක්ෂා වෙනවා. උපේක්ෂාන රූපිනෝ මෙතෙක් අපි තටමලා හිතලා මතලා කරපු සේරම වැරදි. තව සමහරු කියනවා නේ බලව විපස්සනාවට වැටෙන්න නම් බලව උද්‍යප්පේ ඥානෙට ගියාම එයාට තේරෙන්න පටන් ගන්නවා මෙච්චරන් ඉක්මනට ඇති වෙන්නේ නැති දේ හොඳ නරක කියලා හොයන්නේ මොනවද? හරි වැරදි කියලා හොයන්නේ මොනවද? අපි මේ භාවනා කරනකොට තාමත් මේ හරි වැරදි හොඳ නරක තියාගන්නේ කරන්න කියලා ඒ උද්‍යප්පේ ඥානේ බලව අවස්ථාව උනාට පස්සේ නම් ඕන තනියෙන් භාවනා කරන්න පුළුවන් කියලා කියනවා. තව සමහර කියනවා මේ තරුණ විපස්සනාවේදී යන්තම් උද්‍යප්පේ ඥානේ තේනකොට එයාට තනියෙන් භාවනා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ බුදුමේ පඬිස්සාච අපිට ගන්න පෙන්නන කියන මේ සම්මස්සර ඥානෙට ගිහිල්ලා මේ තුන් කාලීදීම සිදුවෙන්නේ මෙච්චරයි. මේ හැමදේම පදාර්ථ වශයෙන් කැටිති වශයෙන් ඇති වෙනව නැති වෙනවා අනිච්ඡං. මේක බලාන්දීම දුකක්. ඒක නේ යෝගාවචර කියන්නේ හරි කරදරයි කියලා. භාවනා කරනකොට එපා වෙනවා. දුකක්. භාවනා කරනකොට සුරුට්ටුවක් ගන්න බෝක්කුවටක් උඩ ඉඳගෙන ඉන්නකොට එහෙම ගන්නෑ.
එතෙන් ටිකක් බඩු ටිකක් දාගෙන ඇඳ අතලයක් දාගෙන ගංජා සුට්ටුවක් ගහගෙන ඉන්නකොට මොකක්වත් නැහැ. මේ සතියේ අපුවම තමයි ඔක්කොම තේරෙන්නේ. ඉතින් ඒකට භාවනා කරනකොට වෙනකට වැඩි දුකේ දැනෙන ගතියක් තියෙනවා. ඒත් කියත හැකි එක බෑ. ඒක ණයක් කරදරයක් නෙවෙයි. මම වෙනකට වැඩි ජීවත් වෙන ගතියක් තියෙනවා. අන්තිමට වෙනවා මේක මම නෙවෙයි. අනාත්මයි. ඒකේ අන්තම් තේරෙනවා සම්මස්තර ඥානෙදී. මේ කතා කරනකොට ඒ තේරෙනකොට කොච්චර ඒක පටලවා ගන්නවද කියනවනම් සම්මස්තර ඥාන අවස්ථාවේදී සමහර හිතා ගන්නව රහත් වෙලයි කියලා. ඒ තරම් ඒක තේරෙනවා. හැබැයි පොඩි කාලයකට එන්නේ. ඉතින් ගුරුවරයා දැනගන්න ඕනේ මෙයා දැන් ඔය ඇඳලා ඉන්නේ හුලම් බස්සලා. ඊට පස්සේ තමයි උද්‍යප්පේ ඥානෙ, බල උද්‍යප්පේ ඥානෙ, බයිසුපට්ඨාන ඔය ඥාන වලට යන්නේ. ඉතින් ඒව යනවයි කියනකොට පුදුම අමාරුයි. මොකද අපි දැනගෙන මේ දැනගෙන තියෙන දන්න හැම දෙයක්ම වැරදි. දන්න හැම දෙයක්ම වැරදි. මොකද නිවන තියෙන්නේ ශූන්‍යතාවේ, තුච්ඡතාවේ, රිහිතතාවේ, අනාත්මතාවේ. දැන් අපි ළඟ තියෙන ශූන්‍යත් නැහැ, රිහිතත් නැහැ, තුච්ඡත් නැහැ මොනවද අල්ලගෙන ඉන්නේ. අල්ලන දෙයට බුදුහන්සේ කිංචන කියලා කියනවා. දෙයක් යමක්. නිවනට කියනවා අකිංචන, අනාදාන. ඉතින් අපි දන්න දේ වැරදි කියලා හිතාගත්තම අනේ මේක උපයන්න අපි කොච්චර මහන්සි වුණාද? කොච්චර දේවල් කැප කරාද? රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා, ගන්ධරවල අතහැරලා ගිහිල්ලා මේ හම්බ කරගෙන තියෙන දේ. එතකොට තියෙනවා අනවජ්‍ය සාවජ්‍ය කියන එක උපේක්ෂාවෙන් දෙයක් දිහා බලනකොට අපි මොනවටද මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්නේ? සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා හරි අමාරුයි මේක තේරුම් ගන්න. මොකද අපි මෙතෙක් ගෙනාවු හනමිටිය බිම තියන්න කැමති නැහැ. හැබැයි මේ වෙනකොට අපි සෑහෙන ප්‍රමාණයක් බිම තියලා තියෙන්නේ. දන්නේ නැති වුණා. ඒක අපිට මේ ඔක්කොම එක විදියකට එක සීලයක පිළිටලා එක බත්තලිය කාලා එක පාට ඇඳගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් ඒක අගේ වෙන්නේ අපේ ඇති. ඒ නිසා අනවජ්‍ය සාවජ්‍ය දෙක නිතරම කල්පනා කරන්න ඕනේ. භාවනාවේ වෙන මොනවත් ඕනේ. අපි ඔක්කොම මිනිස්සු කියලා තේරෙනවා නම් නිවන් දැක්කත් නැතත් ත්‍රිපිටක ධාරී වුණත් නැතත් ගෑනු වුණත් පිරිමි වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් මනුස්සකම තියලා දන්නවනම් ගා කඩුවේ වැඩි කරනවා. ඒක නිසා කියලා තියෙනවා මේ දවස්වල යන ලොකු රිසර්ච් එකක් යනවා මේ අවුරුදු 30ක් විතර කල් යනවා මරණ මොහොතේ බලන ඉන්නවා ගිහිල්ලා. මරණ මොහොතේ අත්දැකීම්. මේ සමහරු මැරිලා ආපහු ගොඩ එනවා. ඒ ගොඩ ආපු ගංගේ 114ක් පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙනවා National Telegraph magazine එකේ පත්තරේ. ඒවල එකමයි කියන්නේ. 140ක් මම මේ ආලෝකයකට ගියා පාවෙන්න පටන් ගත්තා කිසිම දෙයක් පන්දනයක් නැහැ කියලා ওই භාවනා කරනකොට කියන්නේ අපි මම දන්නේ නැති තැනකට ගියා නේ උට දසදහස් ගුණකින් කියනවා ඒගොල්ලෝ. ඒක 140ක් වාර්තා වෙලා තියෙනවා 16ක් ඒ තැන් ගිය තැන් එයාට ඔප්පු කරලා බලන්න පුළුවන්. ඒ ආපු මේ මැරිලා ඉපදිච්චාව ලකුණු තුනක් තියෙනවායි කියලා විශාල පරිශ්‍රණයකින් තෝරාගෙන තියෙනවා. එකක් තමයි එයා කවදාවත් මං කාලකන්ණියෙක් කියලා කියන්නේ නැතිලු ආයේ. අර ඊටාම ගැඹුරු අත්දැකීමකට ගිහලා මැරිලා ආපහු ආවට පස්සේ පේනවා මේ manussත්ත්ව භාවිකේ තියෙන වටිනාකම. දෙක අවුරුදු 60 70ක් ගියත් අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්න අලුතෙන් විෂයක් ශිල්පයක් ඉගෙන ගන්න කවදාවත් නාකි කියලා හිතන්නේ නැහැ. තමන්ට නිඳා කරන්නේත් ඒ වගේම කවදාකවත් පරපණක් නසන්නේ නැතුළු ඊට පස්සේ. ඒ තරම් මේ මිනිස්යාර ලබන අත්දැකීම නිසා මානවයාට සලකනවා. ජීවත් වෙන දේවල් වලට සලකනවා. ගහකට කොලක්වත් හානි කරන්නේ නැහැ. ඒක මේ බෞද්ධයෝ නෙවෙයි ගොඩක් වෙලා තියෙන්නේ. අබෞද්ධයෝ. ඉතින් අපි අර ගැඹුරම අත්දැකීමට ගිහිල්ලා මැරෙන්නේ නැතුව ආපහු ආවොත් අපිට හිතෙනවා හොඳ පොතක් ලියලා තිනවා dying to be me කියලා. මැරෙන්න ඕනේ මම කවුද කියලා තේරුම් ගන්න. මේ අපි මේ ගත කරන ජීවිතේ අපි මේ පළුවක් අල්ලගෙන මේ අර අසෝලාගේ දුව අසෝලාගේ අම්මා අසෝලාගේ නැන්දම මාම කියාගෙන හිටියට තාම අතහැරලා නැහැ. ඔය අතහරින තැනට ගියාට පස්සේ තමයි තේරෙන්නේ සාවජ්‍ය අනවජ්‍ය කියන ප්‍රශ්නේ. ඉතින් ඒකට මේ අපේ ළඟ තියෙන ආනමිටි බීම තියෙනවා කියන එක තමයි මේකට කියන්නේ. එහෙම නැත්නම් රුචර්චකම් බීම තියෙනවා. මනාපමනාප බීම තියෙනවා. හරි අමාරු. ඉතින් ඒ තරම් මේක අල්ලගෙන ජීවත් වෙන්න නිසා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අනවජ්‍ය සාවජ්‍ය ධර්ම කියලා කන්නා සුඛ ධම්ම කියලා දෙකක් කියනවා. කන්න ධර්ම කියලා කියන්නේ ලැජ්ජ බය නැහැ කියන එක. සුඛ ධම්ම කියලා කියන්නේ ලැජ්ජී බය සහිත කෙනා. අපි සාමාන්‍ය සිංහලේ නම් ලැජ්ජ බය කියලා දෙයක් හඳුනගෙන අපි තියනවා දැන්ට යම් ප්‍රමාණයකට
ඒකට ලෝකපාලක ධර්ම කියලා කියනවා. දේව ධර්ම කියලාත් කියනවා. කන්න සුක්ඛ ධර්ම කියලාත් කියනවා. අද ලෝකේ සංවිධානාත්මකව මේක විනාශ කරන අධ්‍යාපනයක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ ගෙදර ඇවිල්ලා ගෙම්බු අල්ලලා මරලා හැම ගහලා හැම වෙනම තියාිනවා. ඇටසැකිලි වෙනම තියාිනවා. ඒක තැම්බෙනකොට පූසි කෑ ගහනවා මස් කන්න. ඔය ගෙම්බු හරි රසයි ඒ මාස මං කාලා නන්නේ සුවඳයි හැබැයි. ඉතින් අම්මා බනිනවා වෙන කියන්න ගුණ උඹලා ඉස්කෝලේ ගිහිල්ලා කරගන්න අකුසල කර්ම. අපි කියන ඒ විද්‍යාව අපි කරන්නේ අම්මලා වගේ නිකන් අපි සයන්ස් කාර්යෝ ඔය වගේ සීල සංස්කාරයෝ නැසෙන සුළු එකක් නේ. අපි නම් සීල සයන්ස් කාර්යෝ නැසෙන සුළු කියන්නේ පඬිතකම් කියන තමයි කරන්නේ. අම්මලා දන්නේ නැහැ අම්මලා ඉස්කෝලේ ගිහලා නැහැ. අපි තමයි දන්නේ කියලා. කියනවා මොනෝ જાතියක් උඹලා ඉගෙන ගන්නවද කියලා නම් අපිට තේරෙන්නේ නැහැ කියලා. ඒ පොත් ටික ඉස්සල්ලාම ලියපු සාමාන්‍ය විද්‍යාව කියන පොත් ටික ලියපු අධිකාරම් මහත්තයා අයියා අධිකාරම් මහත්තයා අන්තිමට කනගාටු වුණා මම මේ ලංකාවට මේ කුණු හරබෙව අඳුරලා දුන්නයි කියලා. සත්තු කපන්න බය වෙන්න එපා. ගහක් කොළ කපන්න බය වෙන්න එපා. කාටද කියන්න බය වෙන්න එපා. කියන බයලජ්ජා දෙක අයින් කරලා තමයි අපිට සියලුම උපාධි ලැබලා දෙන්නේ. ඉතින් අපේ අම්මා උපාධි කියන්නේ මම බැනුම් අහන එක කුපාඩි කියලා කියන්නේ. අපේ ගෙදරින්ම එකම කුපාඩියක් ඉන්නේ මං විතරයි. මෙතන ඇති සෑහෙන ගාණක් ඉතින් සමාවෙන්න ඕනේ මේවා කිව්වට. අනිත් අම්මා ගැන තනම්ම නම් හිතේ නැති නෝගොල්ලෝ. අපේ අම්මා හොඳයි එහෙම නරක කෙනෙක් නෙමෙයි. මේ ඉගෙන ගන්නකොට බයලජ්ජා දෙක නැති වෙන හැටි. ඒක වෙනම ධාර ධර්මයක් අපි සතිපාසලේ විශාල වශයෙන් සාකච්ඡා කරනවා. නැවත කොහොමද අපි මේ ළමයෙකුට බයලජ්ජා ඇති කරන්නේ කියලා. ඇති කරන්න බෑ. අපි සයිකියාට්‍රික් කෝස් එකට ඇවිල්ලා කතා කරපු ළමා මානසික විද්‍යාව පිළිබඳව මහාචාර්යතුමියක් උගක් වයසයි. ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ බය වෙන්න එපා. අපේ ලංකාවේ තාම එච්චරම නරක වෙලා නැහැ. මම හිටියේ ගොඩක් එංගලන්තේ. ඒ පිරිමි ළමයි ගෑනු ළමයි ගත්තාම මේ දේ කෙරුවොත් හොඳයි මේ දේ කෙරුවොත් නරකයි කියලා කිසිම හැඟීමක් නැහැ. ඒ තරුණ වයසේ ගෑනු ළමයි ඉන්නවා මූත්‍රා පිට වෙනවා එයාට තේරෙන්නේ නැහැ. ඇඟේම මල පහ වෙනවා තේරෙන්නේ නැහැ. ළඟ ඉන්න කෙනාට ගඳ ගන්නකොටලු තේන්නේ අරයා කියනවලු මට හැඟීම් දැන් නැහැ කියලා. ඉතින් එතකොට බයයි අමාරුනේ යාට වැසිකිලිය කියන්නේ වෙලාවේ. මේ පිට වෙනවා තේරෙන්නේ නැහැ. දාඩි දානවා තේරෙන්නේ නැහැ. කඳුළු වෙනවා තේරෙන්නේ නැහැ. බඩගින්න තේරෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. විකාර ලෝකයක් තියෙනවා. කියනවා එතන අම්මා ඇවිල්ලා කතා කරාලු දරුවෝ 5 දෙනෙක්. 5 දෙනාට තාත්තලා 5 දෙනෙක්ලු. ඉතින් එක එක තාත්තා මේ දරුවන්ගේ උපන්දිනේ දවසට තෑගි වනවලු. ඉතින් අම්මට ඇතිවෙච්ච මානසික අසහනේ මෙයා ළඟට ඇවිල්ලා කතා කරලා තියෙන ඉතින් සෝන්ත මම මොනවා කියලා කරන්නද එක දරුවෙක් හම්බෙච්ච ගමන් ඒ තාත්තා දික්කසාද කරනවා. වෙන තාත්තා කෙනෙක් ගන්න. තා දරුවෙක් හම්බෙච්ච ගමන් ඒ තාත්තා දික්කසාද කරනවා. ඉතින් මෙහෙවද හැදෙන පවුලක ඒ දරුවන් අතර අඳුල්ලා දෙන්න පුළුවන් වෙයිද බයක් ලැජ්ජාවක් කියන එක. හිතනවද මේ අම්මගේ තියෙන ගතිය දරුවන්ට තේරෙන්නේ නැහැයි කියලා. ගෙදර ගියාම පරිස්සම් වෙන්න. අපි මේ කරන හැම දෙයක්ම අර පුංචි ලදරු මනස් වලට තේරෙනවා. අපි මේ හරි කියලා පෙන්වන්න හැදුවට හරි වැරදි වෙන බෑ. කන්න සුක්ඛ ධර්ම කියලා කියන්නේ බයලජ්‍ය දෙක නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ බයලජ්‍ය දෙක නැති වෙනාම සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ලෝකයා කියන්නේ ලිඛිතවත් කියනවා වචනෙමුත් කියනවා හිතනවා මේ බයලජ්‍ය දෙක ඇති කරන්න නම් මේ සතිය වඩන අයට සතිය වඩන අයගේ හුඟක් සමාලාට ඇතුළට නැමෙන ගතිය එනවනේ. එතකොට යා අනුන් මොනවා කිව්වත් ගණන් ගන්නෑ. ඒ ටිකක් තියෙනවා එහෙම භාවනා කරගෙන යනකොට ආත්මාර්ථකාමී වෙනවා වගේ පේනවා පිටට. ඉතින් ඒකට ඒගොල්ලෝ කියන්නේ භාවනා කරන ගමන් කරුණාමෛත්‍රිය වඩන්න ඕනේ. අනික් භාවනා කරන අයගේ හැඟුම් තේරුම් ගන්න ඕනේ කියලා සතිපාසලේ ඒක අඳුල්ලා දීලා නැත්නම් කරුණා කරලා සතියේ කරුණාව එකතු කරන්නයි කියලා. නමුත් සරුවචාන්සේ ඍජු උත්තරයක් දෙනවා. සති සම්පජඤ්ඤම් බික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස් සහතුපනි සංඝෝති හිරොත්තප්ප. මානි සති සම්පජඤ්ඤ දෙක නැත්තම් සති සම්පජඤ්ඤෙන් වෙන් වෙලා නම් එයාට කවදාකවත් බයලජ්ජා දෙක තියා බයලජ්ජා ඇති කරන්න ඕනේ හේතු ධර්මවත් නැහැ කියලා. ඊළඟ අපි ළඟ දැනට තියෙනවා නම් බයක් ලැජ්ජායක තන්නේ කර බොරුවක් තියෙනවා.
නමුත් භාවනා කරනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා ඊට වැඩිය හරි සංවේදීව අපිට බයලජ්ජාවක් එන්න පටන් ගන්නවා. මොකද මේ බය සති සම්පජඤ්ඤයේ ඇතිකන සති සම්පජඤ්ඤම් බික්කවේ සති සච්චම්පජඤ්ඤං යුත්තස්ස හිරොත්තප්පං. ඒ වගේ ඉබේම බයලජ්ජා දෙක පහළ වෙනවා. ඒක මේ බුද්ධ ආගමේ ඉඳලා ලංකාවේ ඉපදිලා බෞද්ධ සංස්කෘතිය නෙවෙයි. ඕනෑම කෙනෙක් සති සම්පජඤ්ඤේ වඩනවනම් අර තියෙන මේ අපි ඔක්කොම එකයි. එයාගේ රුචිය තමයි මගේ රුචිය. එයාට හෙන ගහපන් මට ජය වේවා කියලා එහෙම කතාවක් නැහැ. සීල සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්වා සෝපත්තෙත්වා අල්ලපු විතර පරට්ටි ඇර. සීල සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්වා සෝපත්තෙත්වා අල්ලපු විතර පරට්ටි ඇර. ඔච්චරනේ අපේ භාවනාව. ඒ වෙනුවට සති සම්පජඤ්ඤය වඩනවා නම් ඒ සියලු දෙනා අතර සමජීවිකතාවයේ මේ සූත්‍ර ඊගාට සඳහන් කරනවා සමජීවිකතාවයේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කාටවත් තේරෙන්නේ ගන්න කියන නෑ කරුණා මෛත්‍රිය දාන්නේ. ඉතින් මම කිව්වා අපි දාන්නම් දැම්මට බුදුහාමර කිරින්ම කතා කරලා දීලා තියෙනවා සති සම්පජඤ්ඤ සූත්‍රයේ සති සම්පජඤ්ඤම් බික්කවේ සති සම්පජඤ්ඤ යුත්තස්ස හිරොත්තප්පම් බයලජ්ජ පහල වෙනවා. හිරොත්තප්පම් බික්කවේ අසති හිරොත්තප්පම් බික්කවේ විපයුත්තස්ස හතුපනි සංඝෝති ඉන්ද්‍රිය සංවරෝ. කාටරි බයලජ්ජ දෙක නැත්තම් බයලජ්ජයෙන් දුරස් වෙලා තියෙනවා. ඒකට කද්දාකත් ඉන්ද්‍රිය සංවරයක් එන්නේ නැහැ. බැලිය යුතු නොබැලිය දේ තේරෙන්නේ නැහැ. ඇසිය යුතු දේ නොඇසිය යුතු දේ තේරෙන්නේ නැහැ. මේ මෙතරක් ඇති ඇහුවා ඉතින් යන්න ඕනේ නැහැ කියලා තේරෙන්නේ නැහැ. ගන්ධ රස පහස යුතු අයුතු තේරෙන්නේ නැහැ. මෙච්චරක් ඇති කියලා තේරෙන්නේත් නැහැ. අනේ තේරෙන්නේ නැති එකන තමයි පෘ탁 කියලා පෘ탁ජනය කියලා කියන්නේ. එයාට තේරෙන්නේ නැහැ මෙච්චරක් යනකම් හොඳයි මෙතෙන් එහාට මල පැනපුවාම ඕනෑම දෙයක් ඕනෑමට වැඩි ඕනෑන්නේම නැහෙනි. අන්නේ මල පණින තැන දන්නේ කන ආර්යයන් වහන්සේ. එයා නොකර බින්නව නෙවෙයි. සීමාවට යනවා සීමාව යනකොට දන්නවා දැන් ඔන්න මල පණින්න හදන්නේ ඉරිපැන්නුම් මල් පැන්නුම් බෑ. එයා වහාම එතන නතර කරනවා. පෘථග්ජනයට ක්ලච් නැහැ බ්‍රේක් නැහැ කඩාගෙන යනවා. මල මුත්‍රා කරනවා දන්නේ නැහැ. හැඟුම් පහළ වෙනවා දන්නේ නැහැ. මට මෙහෙ වෙන එක අනිත් එකනට බයලජ්‍ය පහළ වෙයි කියලා දන්නේ නැහැ. ඉතින් මේ ඉන්දිය සංගරම්බෙක්ක වේ අසති ඉන්දිය සංගරේ විපයුත්තස්ස හතුපන සංඝෝති සීලං. යම් කිසි කෙනෙක් ගාව ඉන්දිය සංවරේ නැත්තම් යම් කිසි කෙනෙක් ඉන්දිය සංවරේ තොරණ යාළඟ සීලියක් තියෙන්න බෑ. නිසා සති සම්පජඤ්ඤයෙන් බයලජ්ජාවෙන් ඉන්දිය සංවරෙන් තොරව යම් කිසි කෙනෙක් සීලියක් තියෙනවා. ඒකට සීලබ්බද පරාමාස කියලා කියන්න පුළුවන්. ඒවා මේ සිල් කියලා දාගත්ත සීල් කියලා જાතියක් තියෙනවද දන්නවද නැහැ. වෙසක් දවස් වලට සීල් ගන්න අමාරුයි. බාහිර වහලා. කට්ටිය කලින් දවසේ කියලා තමයි අරගෙන තියාගන්න. කට්ටිය සිල් ගන්නවා කට්ටිය සීල් ගන්නවා. සීල් අරක්කු කියලා જાතියක් තියෙනවා. ඊගොල්ලොත් ওই වගේ බක තපස් රකින්න. අපේ කට්ටියත් මේ සති සම්පජඤ්ඤයෙන් තොරව රකින්න මේ සීලය මොකද්ද එක. ඉතින් ඒ නිසා මේ සුඛ ධර්ම කන්නසරම දන්නවනම් බය වෙන්න එපා. අපිට ඒක බයලජ්ජා උගන්වන්න ඕනේ. සතිය උගන්වන්න. සම්පජඤ්ඤය උගන්වන්න. සති සම්පජඤ්ඤය වෙනකොට ඕනම කෙනෙක් එකම මානව තලයට එනවා. කිසිම තැනක මේක ලීවිලා තියෙනවා මම දැකලා නැහැ. කිසිම සමාජයක මේ ප්‍රතිපත්තිය තියෙනවා මම දැකලා නැහැ. කිසිම කෙනෙකුට කිව්වට පිළිගන්න ලෑස්ති නැහැ. නමුත් මේ භාවනා කරන යනකොට අපිට දවසක් එයි. මේ මිනිස්සුන් කියනවා මම සතිය වඩනවා නම් ලෝකෙම හැදෙනවා. මගේ හිත ලස්සන නම් මුළු ලෝකෙම ලස්සනයි. මගේ හිත නරක වෙලා මේ ලෝකෙ මට්ටම් කරන්න ගියාට ඔබ මට්ටම් කරන්න ගියාට හරියන්නේ නැහැ. ආර්ථිකේ හරි ගියාම අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් හිතගෙන මන් දිවි ලෝකෙම වන්නම් කියලා අපි සින්දු කිව්වා ඒ කාලේ. ඒක නෙවෙයි කරන්න තියෙන තටමලා කොහොමද කියලා තමන්ගේ හිත හදාගත්තා නම් ඒක ඉබේම බයලජ්ජා දෙක ඉන්දිය සංවරය සහ සීලේ එනවා. මං සතිය පටන් ගන්නකොට මං ධම්මික හමුරන්න කියලා කිව්වා මං සිල්පද 10ම කඩලා තියෙනවා. කඩන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. මොකද මේ ප්‍රශ්නේ කියලා. ඉතින් ඔබ හන්දේ මම කියන්නේ භාවනා කරන්න කියලා. ඒක තමයි යකෝ භාවනා කරන්න කියන්නේ. ඉතින් ඒ භාවනා කරන්න බෑ නේද ඒකට? භාවනා කරන්න එපා. සතිමත්ය. මට හිත අදාහ ගන්න බෑ. අවුරුදු 8ක් මේ ආමුතුක කඳු නගිනවා, පන්සල් යනවා, පුස්තකාල වලට යනවා, පොත් කියවනවා, සාකච්ඡා කරනවා. මංග ස්වාමීන් වහන්සේක මල කිලියක් නෙමේ දස සිල්ම කඩලා තියදී සතිය හරියනවානේ.
ඕ හිටපන්කෝ මං කව දැන් පැවිදින. ආපෝ පැවිදින්න යන්න බෑ. උඹ අද පැවිදුනොත් හෙට සිවුරු අරිනවා. උඹට තියෙන ගායේ හැටියට කවදාකවත් බෑ කිව්වා මහානකම තියාගන්න. මම අවුරුදු 8ක් 9ක් පහු කරුවා. පැවිදි වෙන්නේ නැතුව. දැන් උනත් මම ඉතර වැවුදුනා කියලා ලොකු වෙනසක් නෑ එදා හිටපු තැනම තමයි. දන්නෝ දනි. මට තේරෙනවා ওই සති සම්පජඤ්ඤයට මේක කරලා දෙන්න බැරි නම් මට සති සම්පජඤ්ඤය එච්චර විශ්වාසයක් එන්නේ නෑ. මාව හදන එක මම සති සම්පජඤ්ඤය කරනවා සති සම්පජඤ්ඤය මාව හදන්න ඕන. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. මම සති ධර්මේ රකින්නවා නම් සති ධර්මේ මාව රකින්න ඕනේ. මම ආයේ සති ධර්මයට පඳුරු පාකුඩම් දෙන්නවක්වත් මල් පැන්නුම් ඉරි පැන්නුම් කරන්නවක්වත් වඳින්න යන්නේ නැහැ. මම කියනවා මම හොදට සතිය රකින්නවා. විදුඩිම කරපන්. මම කතා කරන්නේ සත්‍ය සම්පජඤ්ඤයට මේක කරපන්. මේ පැත්තේ සාමාන්‍යයෙන් අධිපතිකම් කරන්නේ රංගවල දෙයියෝ. අපිත් කරන්නේ බුදුහාමර පහනක් පත්තු කරලා රංගවල දෙයන පහනක් පත්තු කරනවා. ඊළඟ මම රංගවල දෙයන කියනවා කරුණාකරලා මේක බලාගනින්. මොකද මේක වටිනා තැනක් ලෝකේ තියෙන. නැත්තම් පරිසම්වයන් ඔය සෙල්ලන්නේ නැහැ. ඔය දෙයිකම් බ්‍රහ්මකම් මට වැඩක් නැහැ. මේක හොඳට බලාගනින් කියලා. තරහ වෙනවත් දන්නෙත් නැහැ ගොයිය මං එහෙම අයියෙන් කතා කරනවා. මොකද අනික් කට්ටිය කියලා වඳිනවනේ. මම නෑ කතා කරලා කියන මේ බරපතල තැනක් වරද ගත්තොත් අල්ලන්න තැනක් කොනක් නැතිව හොඳට බලාගන්න. ඉන්ජු කියලා කතා කරන්න ඕනේ ඒගොල්ලන්. නැත්තම් ඔයගොල්ලන් තේරෙන්නේ නැහැ. ඉන්ජු කියලා කතා කරන මොකද ඒගොල්ලන් කරගන්න බැරි වුණා සතියේ. ඒගොල්ලන්ට බැරි වුණා සම්පජඤ්ඤය ගන්න. අපි නෑනේ අපි දන්න ප්‍රමාණය දනිපනිකාගෙන මේක කරන නිසා අපි ළඟ තියෙනවා කන්න ධර්ම. සමා වෙන්න. ඔව්. කන්න ධර්ම නෑ සුඛ ධර්ම තියෙනවා. අපි හිතන්නේ ඒක සතියට බාර දීලා කරන්න. ඔයාලට කරන්න තියෙන සතිය වඩන එක විතරයි. මේක හරිද වැරදිද අනම්මනම් බය වෙන්න එපා. සතිය කරයි. ඒකට මම හදලා තියෙන ආප්තෝපදේශය තමයි මම මේ වැල යන හැටියට මැස්ස ගහනවා මිසක්කා මැස්ස ගහලා වැල් අරින්න යන්නේ නැහැ. මේ යන තාලේ බලනවා මේක සතියට ගැලපෙනවනේ ඒක හරියයි. ඒක ස්වභාවික වෙයි. ගැටුමක් එන්න බෑ. ඔක්කොමලා නඩේට එහි කියනවා මාත් කරනවා. කාටද කැමති නම් මම නිකන් ඉන්නවා. ඉතින් සතිය දෙන මේ යොමුවට කියන්නේ ඕපනයික ගතිය කියලා. සතිය දෙනවා අපිට යොමුවක්. ඒ මොකද ඒක ඔක්කොම කන්න ධර්ම අයින් කරලා සුඛ ධර්ම මතුවෙනකොට තමයි අපිට කියන්නේ මේක කරපන් කියලා. එතකොට ජීයෝගය ඇවිල්ලා තියෙන්නේ ඉබේම කරනවා. අර කන්න ධර්ම තියෙද්දි මේක කරන්න කියලා හරි වෙහෙසයි. භාවනා කරන කට්ටියත් තටමනවා වැඩි. භාවනා කරන්න ඉච්චර තටමඬ දෙයක් නෑ. හොඳට වාඩි වෙලා බලාගෙන ඉන්න. මොනවත් මම නොකර ඉන්නලා ඒ කයේ මොකද වෙන්නේ? මම ඇවිදීම කියන තනි කෘත්‍ය කරනකොට කයේ මොකද වෙන්නේ? මම කනව බනව නානවා අඳිනවා කියනකොට මගේ කයේ මොකද වෙන්නේ? ඔච්චර එකටියක කොහොමදත් කරන එක බලන එකයි තියෙන්නේ. ඒ මට්ටමට භාවනාව ජීවිතේට කාවැදිලා කරන්න ගොඩක් කල් යනවා. එතකොට තමයි මේ කන්න ධර්ම සුඛ ධර්ම අනවජ්‍ය ධර්ම සාවජ්‍ය ධර්ම ඒ වගේම කුසල අකුසල තේරෙන්නේ. එහෙම නැතුව පොතේ ලියලා තියෙන කුසල අකුසල සාවජ්‍ය අනවජ්‍ය ඒ කාටදෝ ඔළුව නරක් වෙලා කරපු වැඩක් ඒ. ආරම්භයේදී ඒක සාමාන්‍ය දැන ගැනීමට හොඳයි. මේවා දස කුසල ධර්ම මේවා දස අකුසල ධර්ම කියලා. නමුත් Taman තමයි භාවනා කරන්නට ඒකට අර්ථකථන දෙන්නේ. එතකොට තේිනවා බුදුහාමුදුරුවෝ සජීවී, ධර්මයේ සජීවී, සංඝයා සජීවී, සීලේ සජීවී. මේ මතු බුදුන මෛත්‍රී බුදුහාමුදුරුවෝ බය නෙවෙයි මේ වැඩ කරන්නේ. දැන් ඉන්න නාත දෙයියන් බයවත් නෙවෙයි වැඩ කරන්නේ. නාත දෙයියෝ කියලා කියන්නේ අපි පැත්තේ මේ මහා බෝසතාණන් වහන්සේලා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ මහා බෝසතාණන් වහන්සේ නාත දෙයියෝ කියලා කියන අපේ මාලිගාව ගාව තියෙනවා නාත දේවාලයක් කියලා එකක්. කාටවත් බය වෙන්න ඕනේ නැහැ. මොකද කවුරු වේවත් සතිය එකයි. ඒ නිසා අපි එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා නම් අපි එක චිත්තක්ෂණයක් වැඩිපුර සතිමත් වෙනවා නම් ඔය කියන ධර්ම සියල්ලගෙම කොච්චර වැඩි කළා තිබ්බත් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන මතක් කිරීමත් එක්ක දවසේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාටම ඒ ප්‍රඥා බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.